समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පින්වත් පිරිසක්. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ටී.කේ. ප්‍රේමදාස, ඒ වගේම ප්‍රියංගා තල්පාවිල, රවිංගා පෙරේරා සහ ශ්‍රී ලංකාවේ පදිංචි නර්මදා විජේසිංහ උපේක්ෂිකා කෞශල්‍යා බණ්ඩාර කියන මේ පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. වසර 21කට පෙර ජූනි මාස 10 වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු පාගොඩ පළවෙනි හරස් වීදියේ පදිංචිව සිටි ආර් ප්‍රේමදාස මහත්මියට, ආදරණීය භාර්යාවට, මේ මෑණියන්ට, ඒ වගේම අත්තම්මාට පුණ්‍යානුමෝදනා කිරීම සහ මිය පරලෝකීය සියලුම සංසාරගත ඥාතීන්ට පින් දීම අරමුණක්. ඒ වගේම අති ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා අපිටත් ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින ටී.කේ. ප්‍රේමදාස මහත්මයාට, ඒ වගේම තොස්ලින් බොතේජු මහත්මිය, සියලු ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන උතුම් ආශිර්වාදය ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී ඔබට අප්‍රමාණ පිනක් රැස් කරගන්න භාවනාවක් පුරුදු කරගන්නේ කොහොමද කියන කාරණේ මේ ධර්ම දේශනාව තුළ අපි කියලා දෙමු. අපි කවුරුත්, ඔබ මම අපි කවුරුත් මේ සංසාර දුකෙන් නිදහස් වෙන මාර්ගයේ පෙන්නන අපේ එකම ගුරුවරයා ලෙස අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියා. එක පාරක් නෙමෙයිනේ අපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိ යම්පි දෙවනි වතාවටත් බුදුන් සරණ යන බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා කියලා තුනුරුවන් අපි සරණ යනවා බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සමග. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි පුංචි කාලේ ඉඳන් අපේ දෙමව්පියෝ, ඔබ බෞද්ධයෙක් නම් අපි ගෙවල් වල බුදුන් වඳිනකොට, පන්සලට ගියාම, බණ අහනකොට මේ හැමතැනම අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ওই ගාථාව අපි අහලා තියෙනවා. බොහෝ බෞද්ධයන් බුදුන් වඳිනකොට මේ ගාථාව කියලා ගෙවල් වල බුදුන් වඳිනවා. මේ ගාථාව කටපාඩම්. හැබැයි සමහරු බෞද්ධ නාමයෙන් හිටියත් අපි ඇහුවොත් මොකද්ද ওই ගාථාවේ තේරුම? අනේ ඒක නම් දන්නේ නැහැ කියන. සමහරු කියන අනේ ඒක නම් අපි දන්නේ නැහැ. ඒතකොට බුදු ගුණ ওই ගාථාවේ කීයක් තියෙනවද? ඒක දන්නෙත් නැහැ කියනවා. ඒතකොට සමහර බුදුහාමුදුරන්ට වඳින ගාථාව කියලා බුදුන් ඇන්දට ඒ ගාථාවේ තියෙන බුදු ගුණ, ඒ වගේ මේ ගාථාවේ බුදු ගුණ වල අර්ථය බොහෝ දෙනෙක් නොදැන ගාථාව කියලා වන්දනා කරනවා. හැබැයි බුදුන් වදින එක පිනක්. අපි හිත දන්න ඕනේ අපි මේ බුදුහාමුදුරන්ට වදින්නේ කියලා. මේ බුදුන් වදින ගාථාව කියලා දන්න නිසා අපිට බොහෝ පින් රැස් වෙනවා. හැබැයි පින්වතුනි, අපි අර්ථය දැනගෙන, අර්ථය විමසමින්
අපි බුදුන් අදිනකොට අපිට ඊට වඩා 100,000 ගුණයක විශාල පිනක් කුසලයක් අපිට අපේ චේතනාව තුළ රැස් කරගන්න පුළුවන්. ඒ නිසාද බුදුරජාණන් වහන්සේගේ මේ නව අරහදී බුදුගුණ ගැන ඔබට තේරෙන විදිහට සරලව උදාහරණ වලින් මේ ධර්ම දේශනාවදී ඔබට කියලා දෙන විස්තර කරලා දෙන්න කල්පනා කරා. මේ බුදුගුණ 9 බුදුරජාණන් වහන්සේමයි උන්වහන්සේ තුළ තියෙන මේ බුදුගුණ ගැන අපිට පෙන්නලා දුන්නේ. තථාගතෝ භික්ඛවේ අරහං, මහණෙනි තථාගතයන් වහන්සේ අරහන් නම් වනසේක. තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ, මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. තථාගතෝ භික්ඛවේ විජ්ජාචන්න සම්පන්නෝ, මහණෙනි තථාගතයන් වහන්සේ විජ්ජාචන්න සම්පන්න වනසේක. තථාගතෝ භික්ඛවේ සුගතෝ, මහණෙනි තථාගතයන් වහන්සේ සුගත නම් වනසේක. තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ, තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ වගේම ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ බග, ඔය ඔක්කොම බුදුගුණ. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරන්ට ඔච්චරද තිබ්බේ කියලා. නෑ පින්වතුනි, බුදුගුණ අනන්තයි. ඒ අනන්ත බුදුගුණ ඔබටවත් මටවත් රහතන් වහන්සේ නමකටවත් අඩුම ගානේ 80 මහා ශ්‍රාවකයන්ට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් පරිපූර්ණ බුදුගුණ ගැන තේරුම් ගන්න බෑ. ඒ අයට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව තියෙනවා, අචල ශ්‍රද්ධාව. හැබැයි බුදුගුණ ගැන පරිපූර්ණව තේරෙන්නේ තවත් ලෝතුරා බුදු කෙනෙකුට පමණයි. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ උපමාවකින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කල්පයක් ආයුෂ ඇති කාලේ, මේ මහා කල්පයක් පුරාම ආයුෂ ඇති බුදු කෙනෙක්, මේක උපමාවක්. එවැනි කාලික ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ වෙන කිසිම කාරණයක් දේශනා නොකර බුදුගුණ ගැනම ධර්ම දේශනා කරනවා. එක දිගට බුදුගුණ ගැනම බණ කියනවා. කල්පය අවසන් වෙනවා, ආයුෂ අවසන් වෙනවා, හැබැයි බුදුගුණ අවසන් වීමක් වෙන්නේ නැහැ කියන මේ උපමාවක්. ඒ උපමාවෙන් අපිට තේරෙනවා එහෙමනම් ඔබ මම අපි කවුරුත් දන්නේ ඊටාම ස්වල්පයයි. ඒ දන්න ස්වල්පේ හරි අපිට සිහි කරන්න පුළුවන් නම් අප්‍රමාණ පිනක් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මයි සද්ධා මත්තං, සද්ධා මාත්‍රය. මයි ප්‍රේම මත්තං, බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රය. කෙනෙක්ගේ හදවතේ බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න පුළුවන් නම් සබ්බේතේ සග්ගපරායි, සියලු දෙනා සුගතිගාමී වෙනවා. අපි මේ බුදුගුණ 9 එකින් එක විස්තර ඇතුව තේරුම් ගමු. පළවෙනි බුදුගුණේ නව අරහදී බුදුගුණවල මෙතන තියෙන අර අනන්ත බුදුගුණ කොටස් 9කට කැටි කරලා තියෙනවා. ඊට අමතරව අපි බුදුහාමුදුරන්ගේ චතු විසරද ඥාන ගැන කතා කරනවා. දස බල ඥානයන් ගැන කතා කරනවා. සූවිසි ප්‍රත්‍ය ඥානයන් ගැන කතා කරනවා. තිසැත්ත ඥාන ගැන කතා කරනවා. අනන්ත බුදුගුණ බුද්ධ ඥානයන් තියෙනවා. හැබැයි ඒ අතර අපි වන්දනා කරන මේ ඉතිපිසෝ ගාථාවේ තේරුම තමයි අද අපි මේ සරල ඔබට කියලා දෙන්න උත්සාහ ගන්න. මොකද මේ ගුණ 9 තේරුම් ගත්තොත් ඒ ගුණ 9 මෙනෙහි කිරීම තුළම භාවනාවක්. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව වැඩෙනවා ඔබට. පළවෙනි බුදු ගුණය අරහම් බුදු ගුණය. මේ අරහම් බුදු ගුණය අපි තේරුම් ගන්න ඕනේ. ඒකේ කොටස් කීපයක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි තේරුම් ගමු. අරහං කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ ආදී සියලු ක්ලේශයන් ප්‍රහාණය කරපු නිසා බුදුරජාණන් වහන්සේට අපි කියනවා අරහන් නම් වනසේක. මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් නොපෙනෙන සසර ගමනේ මේ හිතේ අපි කවුරුත් ඉපදෙමින් මැරෙමින් සංසාරේ යන්නේ මේ රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශ ධර්මයන් නිසා. එතකොට මේ සියලු ක්ලේශයන් ආශ්‍රවත් එක්ක, ඒ කියන්නේ මේ හිත ඇතුලේ කොහෙවත් ආයි ඉතුරු වෙච්ච දෙයක් කියලා නැහැ. කෙලෙස් ප්‍රහාණය කරද්දී අනුසය හැටියට, ආශ්‍රව හැටියට කිසිවක් ඉතුරු නොවි සියලු ක්ලේශයන් ආශ්‍රව සහිතවම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරගත්ත නිසා අපි උන්වහන්සේට කියනවා අරහං කියලා. ඊළඟ ගුණේ තමයි උන්වහන්සේ රහසින්වත් පවු නොකළ. ඒ අරහන් ගුණේම ඊළඟ කාරණා.
රහසින්වත් පව් නොකරපු කෙනෙක්. දැන් අපි දන්නවා ලෝකයේ මේ කෙලෙස් සහිත ලෝකයා හැම වෙලාවෙම මිනිස්සු රවට්ටන්න මේ සමාජය තුළ බොරු අමුතු චරිත පෙන්වන්න උත්සාහ කරන. ඒක තමයි කෙලෙස් වල තියෙන භයානකම. සමහරු තමන් සිල්වත් නොවි සිල්වතෙක් හැටියට ලෝකෙට පෙන්වන්න උත්සාහ කරනවා. තමන් අවබෝධයක් ලැබූ විශේෂ කෙනෙක් හැටියට සමාජ ඉදිරියේ පෙනී ඉන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ රහසින්ව දැන් බලන්න කෙනෙකුට සමාජයේ මිනිස්සුන් මොන විදිහට එයා ගැන මවාගෙන හිටියත් එයා රහසේ හැංගිලා පව් කරන්න පුළුවන්. බුදුහාඳුරු පෙන්වන මහණෙනි මේ ලෝකේ තමන් ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තමන්. ඔබ හොඳට හිතලා බලන්න මේක ඇත්තද බොරුද කියලා. ඔබ ලෝකෙට මොනවා කිව්වා සමහරලාට ඔබ කියන්න පුළුවන් නෑ මගේ මහත්තයා මං ගැන දන්නවා, මගේ බිරිඳ දන්නවා, මං ගැන හැමෝම දන්නවා. හැබැයි ඔබ කාටත් නොකියන දේවල් ඔබේ ජීවිතය තුළ ඕන තරම් ඇති. ඔබත් එක්කම සැඟවිලා යන දේවල් ඇති ජීවිතේ. හැබැයි ඔබ ගැන දන්නේ යම්සේද ඒ විදිහට මේ ලෝකෙ දෙවිවරු ඔබ දිහා බලනවා, ඔබ දිහා දකිනවා. මොකද දෙවියන් දකින්නේ ඔබේ හෘද සාක්ෂිය. ඒ නිසා ඔබ කියන කරන දේවල් සියල්ල දෙවියන් දකිනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක. උන්වහන්සේ කිසිම විදිහකින් රහසේවත් පුංචිම පුංචි පවක්වත් කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා අරහං කියලා කියනවා. ඊළඟ අරහං ගුණේ තවත් තේරුමක් තමයි ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා. මේ දෙව් මිනිසුන්ගේම ආමිස ප්‍රතිපක්ති පූජා පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. දැන් ඔබ බලන්න බුදුහාඳුරු පිරිනිවන් පාලා අදට අවුරුදු 2560 ගානක්. උන්වහන්සේට තව කොච්චරනම් අදටත් බුද්ධ පූජාවල් තියෙනවද? අද සමහර බුද්ධ පූජාව දැකලා කේන්ති යනවා. අපරාධනේ මේ මෙච්චර මේ අපරාධේ කීකි. ඒ උන්වහන්සේගේ සසර පින උන්වහන්සේට ලැබෙන ලැබීම. උන්වහන්සේගේ නාමයට පවා උන්වහන්සේ වෙනුවෙන් පින්තූරයකට උන්වහන්සේ වෙනුවෙන් හදාගත්ත මේ බුදුහාමුදුරු කියලා හිතෙන් මවාගෙන හරි හදාගත්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට අද බුද්ධ පූජා බෝධීන් වහන්සේට ත්‍රිවිධ චෛත්‍යයන්ට ශාරීරික පාරිභෝගික උද්දේශික මේ ත්‍රිවිධ චෛත්‍ය උදෙසා මිනිස්සු කොච්චරනම් පුද පූජා කරනවද? වැඳුම් පිදුම් කරනවද? අද උන්වහන්සේ වෙනුවෙන් මල් දවසකට කෝටි ප්‍රකෝටි ගණන් කළ නොහැකි මල් ලෝකයේ බෞද්ධයන් උන්වහන්සේ වෙනුවෙන් පූජා කරනවා. උන්වහන්සේ වෙනුවෙන් කොච්චරනම් පහන් දැල් වෙනවද? උන්වහන්සේ වෙනුවෙන් ලෝකෙ කොච්චර සුවඳ පූජා කෙරෙනවද? උන්වහන්සේගේ සිල් සුවඳට උන්වහන්සේගේ උතුම් ප්‍රඥා ලෝකයට ආලෝක පූජා කරන මිනිස්සු. ඒ වගේම උන්වහන්සේ වැළඳුවේ නැතත් බුදුහාඳුරු පිරිනිවන් පාලා හැබැයි මේ බුදු ගුණ සිහි කරගෙන අදත් ගිලන්පස පූජා කරනවා, උදෑසන දානි දෙනවා, දහවල් දානිය පූජා කරනවා. බොහෝ ගෙවල් වල පවා පන්සල් වල විතරක් නෙමෙයි මිනිස්සු අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් පූජා කරනවා. ආමිස පූජා විතරක් නෙවෙයි ප්‍රතිපක්ති පූජා. උන්වහන්සේව සිහි කරගෙන අපි සීල් රකිනවා. ඒ බුදුහාඳුරන්ගේ ධර්මය අහලා අපි හික්මෙනවා. සීල සමාධි ප්‍රඥා වඩනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් කරන ප්‍රතිපක්ති පූජාව. එතකොට මේ ලෝකයේ දෙව් මිනිසුන්ම ආමිස පූජාවලින් ප්‍රතිපක්ති පූජාවලින් පුද පූජා ලබන්න තරම් සුදුසුම කෙනා තමයි මේ ලෝකෙ පහළ වෙච්ච ඔබත් මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. අන්නේ නිසා උන්වහන්සේට අපි කියනවා අරහං කියලා. එතකොට ඔන්න ඒ කාරණා තුන විතරක් දැනට මතක තියාගන්න. මොකද අපි භාවනා කරනකොට අපිට ගොඩාක් විමස අපිට මේ තව උදාහරණ කරුණු ගොඩක් විස්තර කරන්න පුළුවන්. නමුත් ඔබ තේරුම් ගන්න භාවනා වශයෙන් හිතනකොට මෙන්න මේ ටික හිතන්න. මේ ඔබට සරලව බුද්ධානුස්සති භාවනාවක් වඩන හැටි මං කියලා දෙන්න. එතකොට බුදු ගුණ හිතනවා. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. උන්වහන්සේ රාග, දේශ, මෝහ ආදී සියලු ක්ලේශයන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වනසේක. රහසින්වත් පව් නොකරසේක. උන්වහන්සේ රහසින්වත් පව් කරපු කෙනෙක් නෙමෙයි. මේ ලෝකෙ හිටපු සිල්වන්තම කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ අරහං වනසේක. මේ ලෝකේම තුන් ලෝකේම දෙව් මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපක්ති පූජා පිළිගන්න තරම් සුදුසුයි.
ඒ නිසා උන්වහන්සේ අරහං වනසේක කියලා ඔන්න අපි අරහම් බුදු ගුණේ ගැන ඔන්න ඔය විදිහට තේරුම් ගන්න. ඊළඟ බුදු ගුණේ තමයි සම්මා සම්බුද්ධ. පිංගතුනි සම්මා සම්බුද්ධ කියන්නේ ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අපි ඒකට කියනවා ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං කියලා. පරිවර්ත 3කින් ආකාර 12කින් ගුරුපදේශ රහිතව අවබෝධ කරගත්තා. ඒ නිසා අපි කියනවා සම්මා සම්බුද්ධ. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ වුණාට උන්වහන්සේ ආලාර කාලා මුද්දකරාම පුත්ත ළඟට ගියානේ. පින්වතුනි උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ ගුරුවරු හොයාගෙන ගියා. ගුරුවරු කියලා හිතපු අය හොයාගෙන ගියා. ගිහිලා ආලාර කාලාම ගැන ධර්මයේ සඳහන් වෙන ඔහු සමග සාකච්ඡා කරා. ඔහු කිව්වා මෙන්න මේ විදිහට භාවනා කළා මේකයි විමුක්තිය. අරූප ධ්‍යානයක් ගැන තමයි යා කියන්නේ. ඒ ටික අහගෙන අපේ බෝසතාණන් වහන්සේ සුළු වෙලාවක් එතනින් ඉවත් වෙලා ගහක් යට වාඩි වෙලා භාවනා කරා සැනින් අරූප ධ්‍යානයට හිත වඩා ගත්තා. මහා පුදුම දක්ෂයෙක්. ආලාර කාලාමගෙන් ගිහින් ඇහුවා ඔබ කියපු දේ මං සාක්ෂාත් කරා. මීට එහා තැනක් ඔබ දන්නේ නැද්ද? මගේ ළඟ ඉන්නවා 100,000 ගණන් ශිෂ්‍යයෝ. මේ අය අවුරුදු ගානක් වෙහෙසිලාවත් මේ තැනට එන්න අමාරුයි. ඔබ මගෙන් අහපු ගමන්ම ඒ සැනින් සුළු මොහොතකින් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඔබ මහා පුදුම කෙනෙක්. ඔබ කැමතින අනේ මන් දන්නේ ඔච්චරයි කීවා. ඔබ කැමතිනම් මගේ මේ ඉන්න ගෝල පිරිස අපි දෙකට බෙදාගෙන අපි ඊයට මේ මාර්ගය කියාගෙන අනුශාසනා කරගෙන ඉමු කියලා. උන්වහන්සේ බලාපොරොත්තුනේ ඒක නෙමෙයි. උන්වහන්සේ එතනින් පිටත් වෙලා ගියා. ඊළඟට රාමපුත්ත උද්දක අපි කියන උද්දක රාමපුත්ත. එයා ළඟට ගියාම එයා තවත් ඉහළ අරූප ධ්‍යානයක් ගැන කියලා දෙනවා. එයාත් එක්ක සාකච්ඡා කරලා සුළු මොහොතකින් උන්වහන්සේ එතනින් වෙන් වෙලා භාවනා කරලා සැනින් ඒ අරූප ධ්‍යානෙ උපදව ගත්තා. උද්දක රාමපුත්තගෙනුත් ගිහින් ඇහුවා ඔබ මීට වඩා දෙයක් දන්නේ නැද්ද? ඔබ කියපු භාවනාව මං ප්‍රගුණ කරා. ඒක සාක්ෂාත් කරා. නමුත් මං හොයන්නේ මේක නෙමෙයි මෙතනින් එහාට යන විමුක්තිය. අනේ මං දන්නේ ඔච්චරමයි කීවා. ඔබ කැමතිනම් ඔබ මහ පුදුම කෙනෙක්. ඔබ කැමතිනම් මගේ මේ පිරිස දෙකට බෙදාගෙන අපි දෙන්න ඒ අයට අනුශාසනා කරමු. මගේ ශිෂ්‍යයන්ට මේ දේ ඉගෙන ගන්න අවුරුදු ගාණක් ගියත් අමාරුයි. හැබැයි ඔබ මහ පුදුම කෙනෙක්. උන්වහන්සේ හොයාගෙන යන විමුක්තිය ආලාර කාලාමගෙන්වත් උද්දක රාමපුත්තගෙන්වත් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි උන්වහන්සේ තනියම දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තා. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේට කවුරුත් මේ මඟ කියන්නේ හිටියේ නැහැ. තමන් වහන්සේම සසර පුරපු පාරමී ධර්ම බලයෙන් දුෂ්කර ක්‍රියා කරලා තමන්ම පරිේශන කරලා අවසානයේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවත් අතහැරියා. උන්වහන්සේටම තේරුණා මම තරම් විමුක්තියක් පිණිස ශරීරයට දුක් දීපු කෙනෙක් නැතුව ඇති. උන්වහන්සේ කාම සුකල්ලිකානියෝ ග්‍රාම්‍ය සුරම්‍ය සුබ මාලිකාවල පුදුම සැප සහිත ජීවිතයක් ගත කරපු කෙනෙක්. නමුත් ඒක විමුක්තිය නෙමෙයි. ඊළඟට අත්ත කියලා මතානුයෝගේ ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් විමුක්තියක් හොයන මාර්ගෙත් උන්වහන්සේ කෙලවරටම ගිය කෙනෙක්. ඒකත් විමුක්තිය ලබන මඟ නෙමෙයි. අවසානයේ උන්වහන්සේ විසින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තා. එදා බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරලා උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ට තමන්ගේ හිත දියුණු කරගත්තා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා. සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අපි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගුරුපදේශ රහිතව සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් පරිපූර්ණව අවබෝධ කරගත්තා. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඔන්න දැන් ඔබ දන්නවා අරහං ගුණේ තේරුම දන්නවා. සම්මා සම්බුද්ධ කියන ගුණේ තේරුම දන්නවා.
ඊළඟට විජ්ජාචරණ සම්පන්න. විජ්ජා කියන උන්වහන්සේ තුළ තිබිච්ච අවබෝධඥානෙ. ඒ අවබෝධය අනන්තයි. හැබැයි ඒ අවබෝධය අපි කොටස් කීපයක්. උන්වහන්සේට පුළුවන් කල්ප ගණන් පෙර ජීවිත බලන්න. පුබ්බේ නිවාසානුස්සති ඥාන. කෙනෙක් මැරුණට පස්සේ උපදින තැන දකින්න පුළුවන්. චුතූප්පාත ඥානය. දෙවියන් බ්‍රහ්මයන් කතා කරන දේවල් උන්වහන්සේගේ කනින් අහන්න පුළුවන්. දිබ්බ සෝත. දෙව්ලෝ බඹලෝ විතරක්නේ මනුලෝ වුණත් ඈත ආරණ්‍යක යම් තැනක හිත යොමු කරපු ගමන් මේ ළඟ ඉඳන් දකින්න වගේ දකින්න දිවසක් තියෙනවා. දිබ්බ චක්කු. කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්. පරචිත්ත විඥානන ඥානි. කෙනෙක් හිතන දේ උන්වහන්සේට කියවන්න පුළුවන්. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය දකින්න පුළුවන්. ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ. ඊර්ධි විද ඥාන උන්වහන්සේට මහා ඊර්ධි ප්‍රාතිහාර්ය යමා මහ පෙළහර පාන්න පුළුවන්. උන්වහන්සේට පමණයි හැකියාව තිබුණේ. නොපෙනී ගමන් කරන්න පුළුවන්. අහසින් වඩිනවා. පොළොවේ කිමිදිලා තව තැනකින් මතුවෙනවා. ඒ තරම් මහා පුදුම ඊර්ධිමය හැකියාවකින් යුක්තයි. ඊර්ධි විද ඥාන. මේ වගේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. විජ්ජා. තවත් අපි ධර්මයේ විස්තර කරනවා අෂ්ට විද්‍යා. ඒ තියෙන ඥානයන්ගේ හැකි. හැබැයි උන්වහන්සේ තුළ ශ්‍රාවකයන් තුළත් ඒවැ යම් යම් හැකියාව උපදවන. හැබැයි බුදුහාමුදුරුවෝ තුළ තියෙන හැකියාව අනන්තයි, අප්‍රමාණයි. ඊළඟට 15 චරණ ධර්ම කියලා අපි විජ්ජා චරණ කියන උන්වහන්සේගේ හැසිරීම සරලව තේරුම් ගමු. අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයකින් යුක්තයි. අවබෝධයට ගැලපෙන ජීවිතයක් උන්වහන්සේ තුළ තිබුණා. දැන් අපි හිතමු සාමාන්‍ය නිකන් ලෝකෙ දිහා ගන්න. අපි නිකන් හිතනවා මහා ප්‍රඥෙක් මෙයා. මෙයා මහා උගතෙක්. මෙයා තමයි ඉන්න මහා බුද්ධිමතා කියලා හිතුවට කෙනෙක් ඉන්න පුළුවන් මහාචාර්ය, මහා විද්‍යාඥයෙක්. හැබැයි ඊට ගැලපෙන චරිතයක් නැහැ. ජීවිතේ ගත එක්ක පව් ජීවිතේ ප්‍රශ්න අවුල්. එක්ක කේන්ති යන චරිතය, එක්ක මානසික ආබාධයක් තියෙන චරිතයක්. එක්ක අමු බේබද්දේ. එක්ක සල්ලාලෙක්. සාමාන්‍ය සමාජ බුද්ධිමතුන්, ඥානවන්තයන්, මහා උගතුන්, ප්‍රඥයන් කියලා දකින පුද්ගලයන්ගේ බුද්ධිය තිබුණාට චරිතේ අවුල්. කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ විශ්වයේ මේ ලෝකෙ පහළ වෙච්ච අවබෝධයේ වගේම සීලේනුත් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ උන්වහන්සේ තරම් සිල්වත් කෙනෙක්. උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවර සීලේ ඊළඟට පමණ දැනගෙන ඒ දානේ වළඳන ඒ හැම දෙයක්ම ඉන්ද්‍රිය සංවර සීලේ, ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ. උන්වහන්සේගේ මේ 15 චරණ ධර්මයන් සියල්ල උන්වහන්සේ මහා පුදුම සිල්වත් කෙනෙක්. ඒ නිසා අපි කියනවා විජ්ජා චරණ සම්පන්න කියලා. සරලව තේරුම් ගන්න. අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයකින් යුක්තයි. උන්වහන්සේගේ අවබෝධඥානය පුබ්බේ නිවාසානුස්සති ඥාන, චුතූප්පාත ඥාන, ආසවක්ඛේ ඥාන, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥාන, ඊර්ධි විද ඥාන, ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥාන ආදී අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. ඒ අවබෝධයට ගැලපෙන මේ ලෝකෙ පහළ වෙච්ච සිල්වත්ම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත සීලවන්තම කෙනා. ඒ නිසා අපි කියනවා විජ්ජා චරණ සම්පන්න කියලා කියනවා. ඊළඟට අපි සරණ ගිය ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සුගත කියන ගුණයෙන් යුක්තයි. සුගත කියලා කියන්නේ මේ ලෝකේ සුන්දරම නිවන් මඟ උන්වහන්සේ හොයාගෙන ඒ මගේ ගමන් කළ නිවනටපත් වුණා. ඒ නිසා අපි කියනවා සුගතෝ කියලා. මේ ලෝකේ එක එක මාර්ග තියෙනවා. සමහරව යනවා අකුසල් කර කර නිරේගාමී මාර්ගයක යනවා. යා කෙලවර වෙන්නේ නිරේ. සමහරු සිතකාය වචනෙන් අකුසල් කර කර පව්කම් කර කර යනවා പ്രേත ලෝකේ උපදින මාර්ගය. යාගේ කෙලවර පෙරේත අපායට වැටලා ඉවර වෙයි. කෙනෙක්ගේ මාර්ගය තිරිසන් ලෝකේ උපදින මාර්ගයක යනවා. යාගේ කෙලවර තිරිසන් අපායට වැටලා ඉවර වෙයි. තව කෙනෙක් සද්ධා දී ගුණ ධර්ම දියුණු කරමින් සීල් රකිමින් ගුණ පුරමින් යනවා මනුස්ස ලෝකේ උපදින මාර්ගය. යා මරණින් මත්තේ ආයේ මනුස්ස ලෝකේ උපදින. තව කෙනෙක් සද්ධා සීල සුද්ධ ත්‍යාග ප්‍රඥා වඩාගෙන දෙව්ලොව හිත පිහිටවාගෙන පින් කරගෙන දෙව්ලොව යන මාර්ගයක යනවා. යා මරණින් මත්තේ දිව්‍ය තලයක උපදිනවා.
තව කෙනෙක් ඉන්නවා භාවනා කළ සමත භාවනාවෙන් ධ්‍යාන වඩාගෙන රූපී බ්‍රහ්ම තලයක උපදින මාර්ගය වඩන. එයා මරණින් මත්තේ රූපී බ්‍රහ්ම තලයක උපදින. තව කෙනෙක් අරූප ධ්‍යාන වඩනවා. ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නීව සංඥානා සංඥා අරූප ධ්‍යාන වඩන. එයා මරණින් මත්තේ අරූපී බ්‍රහ්ම තලයක උපදින. හැබැයි මේ සියලු මාර්ගයන් අතර නිවනට තියෙන මග ඒකායිනු අයම් භික්කවේ මක් වූ මහණෙන එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය මේ සත්‍යයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවාන සමතික්කමයි සෝක වැලපීමලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරගන්න එකම මගක් තියෙන. ඒ මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ සුන්දර නිවන් මග සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගයන්ගෙන් යුක්ත සුන්දර නිවන් මඟ උන්වහන්සේ හොයාගෙන නිවනට පත් වුණා. ඒ නිසා අපි කියනවා සුගතෝ කියලා. දැන් ඔන්න අපි බුදුගුණ කීපයක් කතා කරා. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගතෝ කියන බුදුගුණ. ඊළඟට ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ කියන බුදුගුණෙන් යුක්තයි. ලෝකවිදූ මේ ලෝකය ගැන මේ විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තයි වගේම සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙන මාර්ගයක් හොයාගත්තා. ඒ මාර්ගයෙන් උන්වහන්සේ සියලු ලෝකයන්ගෙන් මිදුණා. සියලු ලෝකයන් පරිපූර්ණව අවබෝධ කරලා ඒ මෝකයන්ගේ මිදෙන මාර්ගය හොයාගත්තා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් ගැන. සත්වයන් උපදින තල 31ක්. මනුස්ස ලෝක එකයි. නිරය තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ අසුර අපාය කියලා දුක් විඳින සත්වයන් උපදින අපායවල් 4ක් තියෙනවා. භාවනා කළා පින්කරපු අය උපදින දිව්‍යතල් 6ක් තියෙනවා. චාතු මහරජික තාවතින්සේ යාමේ තුසිතය නිම්මාන් රති පරනිම්මිත වසවාති දිවිය ලෝක 6ක් තියෙනවා. ඊළඟට පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලබලා උපදින රූපී බ්‍රහ්මතල 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. එතකොට ඔන්න ඔය තල 31කින් යුක්ත ලෝක ධාතුව. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව. බුදුහාමුදුරන්ගේ අවබෝධය කියන අපිට හිතා ගන්නවත් බෑ. උන්වහන්සේ ලෝක ධාතු විඤ්ඤාපන කියන සූත්‍ර පෙන්නනවා ඒ වගේ දසදහසක් ලෝක ධාතු ගැන. මේ වගේම තල 31කවත් දසදහසක්. සහස්‍රී ලෝක ධාතු. ඒක තවත් ගුණ කරන්න කියන දසදහසකින් දිවි සහස්‍රී ලෝක ධාතු. ඒක තවත් දසදහසෙන් ගුණ කරන්න. එකතු කරන්න නෙමෙයි ගුණ කරන්න. ඒකට කියනවා ත්‍රි සහස්‍රී ලෝක ධාතු. ඔබ අහලා ඇති කෝටි ලක්ෂයක් සක්වල කියලා. ත්‍රි සහස්‍රී ලෝක ධාතුවටම කියන නම. මේ අනන්ත විශ්වයේ තියෙන ඒ සියලු ලෝක ධාතු ගැන පරිපූර්ණ අතැම්බුලක්සේ පරිපූර්ණව අවබෝධ කරගත්තා. ඒ සියලු ලෝකයන්ගේ මිදෙන මාර්ගයක් හොයාගත්තා. ඒ මාර්ගයේ ගමන් කළ සියලු ලෝකයන්ගේ මිදුණා. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා ලෝකවිදූ කියලා. අන්න ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඔය විදිහට ගුණ වශයෙන් හිතන්න. ඊළඟ ගුණේ තමයි අනුත්තරෝ පුරිස ධම්ම සාරති. බුදුරජාණන් වහන්සේ මේ ලෝක අකීකරු දෙව් මිනිස්සුන් නිවන පිණිස හික්මුවන්න දමනය කරන්න දක්ෂයි. දක්ෂත් කෙනා. හැබැයි පින් ඇති අය. සමහර පෙර පව් අකුසල් බලවත් පින නෑ නිවනට සසර පින් කරපු නැති කෙනා බුදුහාමුදුරන්ගේ බුදු ඇසට යොමු වෙන්නේ. හැබැයි සසර පින් කරපු කෙනා ඒ ජීවිතේ සමහර වෙලාවට යම් අකුසලයක් නිසා මොන දෘෂ්ටි දරාගෙන හිටියක් බුදුරජාණන් වහන්සේ පෙර පින් තියෙනවා නම් එයා කොහොම හරි දමනය කරන. බුදු කෙනෙක් පින් ඇති අයව නිවන පිණිස හික්මුවන්න ප්‍රාතිහාර 3ක් යොදා ගන්නවා. ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය, ඊර්ධි ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේ අතරින් කැමතිම අනුශාසනා ප්‍රාතිහාරය. ඒක ප්‍රාතිහාරයක්. ධර්මී කියලා දීම.
මුල මැදාග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මහද්දයකින් යුක්ත සාත්තන් සභ්‍යාංජන පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසිති පිරිසිදු නිවන් මගම කියල දෙෙන. ධර්මයම දේශනා කරනවා දහම් මගම කියල දෙෙන. ඒකට තයි බුදු හාදුරකැම ඒ ධර්මය අහලා දුස්සීලයි සිල්වත් වනා. විසිරෙන හිත් ඇති අය හිත් සමාධිමත් කරගත්තා. අයාලගිය මිනිස්සු ඒ අතහැරලා ධර්මාර්ගයට පැමිණුණා. මේ ලෝකෙ මහා දරුණු හුරු අපරාධ කරවය ඔක්කොම අතහැරලා සිල්වතුන් වුණා. නිවන් මග ගමන් කරා බුදුහාදුරන්ගේ අනුශාසනා ප්‍රාතිහාරය බණහල. සමහරයින්න පින් තියනවා එක පාට ධර්මය කිවට පිළිගන්න බුදුරජාණන් වහන්සේ යා හිතන හිතන දෙයාගේ සිත කියවනවා. ආදේශනා ප්‍රාතිය බුදුහාදුරන්ට පුළුවන් එයා හිතන හිතන දේ දකිින්. එතකොට එයා දමනය වෙලා ධර්මයට යොමු වෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව දමනය කළ ධර්මමාර්ගයට හික්මෝන. සමහරයි බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ග හික්මෝ ගන්නවා ඉරුදි ප්‍රාතිහාර පාල. එහෙමත් දමනය කරන්න අමාරු අයට තමයි ඉරුදි ප්‍රාතිහාර පාල දමනය කරන්න. අංගුලි මාල දමනය ආලවක දමනය ඔය වගේ ඔබ ගොඩාක් දේවලුවට මතක්කේ. බුදුරජාණන් වහන්සේ කොහොම හරි පින් ඇති අය ඉන්නවද ලෝකේ. ඒ අය දෙව් මිනිසුන් අතර ඉන්න පින් ඇති අයව නිවන පිණිස හික්මුවන්න මේ ලෝකෙ ඉන්න දක්ෂම කෙනා. ඒ නිසා උන්වහන්සේට කෙනා අනුත්තරෝ පුරිස ධම්ම සාරති. නිවන පිණිස මේ මනුස්්‍යයන් දෙව් මිනිසුන් හික්මුවන්න ලෝකෙ ඉන්න දක්ෂම කෙනා ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නිසානය අදත් ඔබ මේ බණහන් අද අපි උන්වහන්සේගේ ධර්මය තුළ හික්මිලා ඉන්නේ. ඒ නිසයි ඔබ බුදුන් අදන්නේ ඔබ සිල්රකින්නේ බණහන්නේ පින් කරන්නේ ගුණධර්ම පුරන්නේ ධර්මමාර්ග හැසිරෙන්නේ ඒමනම් අපි උන්වහන්සේගේ අනුශාසනාව තුළ අද දමනය වෙච්ච පිරිසක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඊළඟ බුදුගුණේ තමයි සත්තා දේව මනුස්සාන. සත්තා කියන්නේ ශාස්තෘන් වහන්සේ. කාගෙද? දේව මනුස්සාන දෙව් මිනිස්සුන්ගේම ශාස්තෘන් වහන්සේ. ඒමනම් මතක තියාගන්න මේ මනුස්ස ලෝකේ ඉන්න අපේ විතරක් නිවන් මඟ පෙන්වන ගුරුවරයා නෙමෙයි. දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේමයි. දෙව් බඹුන්ටම. එතන දිව්‍ය කියලා ගත්තාම දිව්‍ය බ්‍රහ්ම තල දෙකම. ඒ නිසානේ අපි කියන්නේ තුන් ලෝකාග්‍ර කියලා මේ තුන් ලෝකේටම පහළ වෙච්ච නිවන් මඟ පෙන්වන ගුරුවරයා ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන. අන්න ඔබ නිතර සිහි කරන්න. උන්වහන්සේගේ ශාස්තෘත් එහෙනම් අද අපේ ගුරුවරයා කවුද? බුදුහාමුදුරු. උන්වහන්සේ පිරිනිවන් පානකොට ගුරුවරයෙක් හැටියට අපිට ධර්ම විනය ගුරු තනතුරට පත් කරා. බුදුන් දකින්න කියලා පෙන්නුවේ යෝ ධම්මං පස්සති සෝමං ධර්මයෙන් බුදුන් දකින්න. ඒ ධර්මය අපි ශාස්තෘවරයා කරගෙන හැසිරෙනවා නම් ඒ ධර්මයෙන් අපිට බුදුහාමුදුරන්ව දකින්නත් පුළුවන්. යමෙක් බුදුන් දැක්කා කියනවනම් එයා ඒකාන්තයෙන්ම ධර්මයේම දැකපු කෙනෙක්. ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. එහෙනම් අද අපිට ශාස්ත්‍රඥ වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ තමයි මේ ධර්ම විනය. ඒ ධර්ම විනය තුල බවංකව හැසිරෙනවා නම්, ඒ ධර්ම විනය තුල හික්මෙනවා නම් අන්න ඔබත් අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම දමණය වෙච්ච ඒ නිවන් මඟ යන ඒ වගේම සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නපු ගුරුවරයා වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හික්මෙන පිරිසක්. ඔය බුදුගුණ නිතර හිතන්න. දැන් අපි බුදුගුණ ගොඩාක් කතා කරා. ඊළඟ බුදුගුණේ අපි මේ බුදුගුණ 9ම තේරුම් අරගෙන ආයි සරලව තේරුම් ගමු. ඊළඟට බුද්ධ කියන බුද්ධ කියන්නේ අවබෝධ කරගත් ධර්මය ගුරු මොස්ටියක් හැටියට ගුරුවරයාගේ කොටස කියලා යමක් හංග ගන්න නැතුව දෙව් මිනිසුන් ගැන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරා. ඒ නිසා අපි කියනවා බුද්ධ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ දවසේ පැය 2කටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපෙන්නේ. උන්වහන්සේ මහා කරුණාවෙන් උන්වහන්සේට බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45 උන්වහන්සේට විවේකයක් කියලා දවසේ පැය 2කටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපුණේ. හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සම්වැදිලා ලෝකෙ දිහා බලනවා. කාටද අද මම පිහිට වෙන්නේ?
කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තම යුදුම් ගණන් ඒ අය හොයාගෙන උන්වහන්සේ වඩිනවා. ඒ මගතොටේ හම්බෙන අයටත් ධර්මය කියලා නිවන් මග කියලා ධර්මය හික්මෝනවා. ඊළඟට උන්වහන්සේ දහවල පිණ්ඩ පාති වඩිනවා. ඒ මගතොටේ හම්බෙන අයට දහම් දෙසනවා. හවස් කාලේ ධම්සභා මණ්ඩපේ රෑ වෙනකං රාත්‍රී 10 විතර වෙනකං භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දහම් දෙසනවා. රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් මැදියම් යාමේම දෙව් බමුණට වෙන් කරලා තිබුණා. දෙවියන් බ්‍රහ්මයන් ඒ අයගේ ප්‍රශ්න ගැටලු අරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ධර්ම කරුණු විසඳ ගන්න. උන්වහන්සේ ඒ අයට නිවන් මඟ කියලා දෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් සියල්ල ගුරු මුස්ටියක් නැත් නිවන් අවබෝධයට අදාළ සියල්ලම අපිට දේශනා කරා. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට ආදරේ අම්මා කෙනෙක් තියෙන හැම එකම කවන්නේ නැහනේ. හැම එකම ගැන දැනගත්තත් ඒවා තෝරලා බේරලා අවශ්‍යම දේ දරුවට අවශ්‍යම දේ ගුණවත්ම දේ පෝෂණයෙන් උතුම්ම දේ දරුවට දෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන සියල්ල අවබෝධ කරා. හැබැයි අනවශ්‍ය දේවල් වැඩකට නැති දේවල් මිනිස්සු පැටලෙන දේවල් ඔළුවත් අවුල් වෙන දේවල් බුදුහාමුදුරුවෝ ඒවා දේශනා කරේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අර ඇක්ටේරියා වනයේකදී කොළ ටිකක් අතට අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්වනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ අවබෝධ ඥානෙ මේ මහ වනාන්තරයේම තියෙන ඇක්ටේරියා කොළ හා සමානයි. එහෙම හිතාගන්න. හැබැයි නුඹලට දේශනා කරන්නේ මෙන්න මේ වගේ මේ අල්ලේ තියෙන කොළ ටික වගේ ටිකක්. ඒකට හේතුව මේ අනෙක් කිසිවක් අවබෝධයට උපකාර වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන්නේ නැහැ. කෙලෙසුන්ගෙන් මිදෙන්න උපකාර වෙන්නේ නැහැ. සංසිඳෙන්න උපකාර වෙන්නේ නැහැ. විමුක්තිය කරා යන්නේ ඒවා එකක්වත් උපකාර වෙන්නේ නැහැ. හැබැයි නුඹලට නිවනට උපකාර වෙන ධර්ම අවබෝධයට උපකාර වෙන සසර දුකින් මිදෙන්න උපකාර වෙන සියල්ල තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් දේශනා කරන ආනන්දේ තවත් මොනවද සංඝයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන ගුරුවරයාගේ කොටස කියලා හංගගත්ත දෙයක් තියාගෙන නෙමෙයි. අවබෝධ කරගත යුතු යමක් ඇද්ද? ඒ සියල්ල දැන් දේශනා කළ අවසానයි සම්බුදු කෘත්‍ය අවසానයි කියලා තමයි උන්වහන්සේ පිරිනිවන් පාන අදිෂ්ඨාන කරලා පිරිනිවන් පෑවේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් බෝධි මූලය අවබෝධ කරාද ඒ අවබෝධ කරපු ධර්මයෙන් නිවන පිණිස උපකාර වෙන සියල්ලම අපිට ගුරු මුස්ටියක් නැතුව දේශනා කරා. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා බුද්ධ කියලා. ඊළඟ 9 වෙනි බුදු ගුණේ තමයි භගවා භාග්‍යවන්තම කෙනෙක් පින්වන්තම කෙනෙක්. මේ බුදු සිරුරේ සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදෙනවා. සිරිපාවල තබන සිරිපතුල්වල පොළොව සම මට්ටමට පත් වෙනවා. කුණු රොඩු ගල් කැබලි ඉවත් වෙලා ඒ උතුම් දහසක් නිම්වලලු වල ඊතු චක්‍ර ලක්ෂණයන් ඊතු සිරිපතුල පොළොව පිළිගන්නවා. හරිම අසිරිමත්. දහම් දෙසනකොට සතර දලදාගින් සුදු බුදු රැස් විහිදෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. අනන්ත බුදු ගුණයන්ගෙන් යුක්තයි. ඊළඟට අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ මේ සියලු බුදු ගුණ දරන්න තරම් භාග්‍යවන්තම කෙනා පින්වන්තම කෙනා. ඒ නිසා අපි කියනවා භගවා කියලා. භගවා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා පින්වන්තම කෙනා. මේ සියලු බුදුගුණ දරාගන්න තරම් ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම කෙනා කියන අර්ථයෙන් අපි කියනවා භගවා භාග්‍යවන්තයි කියලා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය බුදුගුණ 9 දැන් අපි ඔබට මේ දේශනාව තුළ කියලා දුන්නේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා කියන මේ බුදුගුණ 9 සරලව තේරුම. ඔබ මෙච්චර කාලයක් බෞද්ධයෙක් හැටියට බුදුන් ඇන්දද තේරුම නොදැන මේ දේශනාව ඔබ හොඳට ඇහුවනම් නැවත නැවත අහන්න. ඔබට බුදුගුණ ගැන බුදුහාමුදුරුවෝ ගැන නිරවුල් දැනුමක් ඇති කරගන්න පුළුවන්. මේ දැනුම හිතේ ඇති කරගෙන බුදුන් වදින්න. එතකොට ඔබ බුදුගුණ කියනකොට ඉතිපිසෝ ගාථාව කියනකොට ඔබට අර්ථ වැටහෙනවා. අර්ථය මෙනෙහි වෙනවා. ඔබට අප්‍රමාණ පිනක් හිතේ රැස් කරගන්න පුළුවන්. ඊළඟට ඔබ භාවනා වශයෙන් සිහි කරා. ඔබ පුටුවක වාඩි වෙලා හිටියත්
මන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචන්න සම්පන්නයි සුගතෝ ලෝකවිදු බුදුගුණ හිත ඒ හිතනකොට අර්ථය වැටහෙනවා ඔබට. එහෙම සිහි කරනකොට ඒ බුදුගුණ වල අර්ථ දැන් ඔබ දන්න නිසායවයි කියන්නෙ ඔබට තේරෙනවා වැටහෙනවා. අන්න එතකොට ඔබ තුළ වැඩෙන්නේ බුද්ධානුස්සතිය භාවනාව. බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ බුද්ධානුස්සතියක භාවනාව. ඔබ ඔය විදිහටම ධර්මී ගුණ ඉගෙනගෙන ධර්මී ගුණ සිහි කරනවන ඒකත් භාවනයකට ගෙන ධම්මානුස්සතිය. ශ්‍රාවක සංඝයාගේ ගුණ ඉගෙනගෙන ගුණ සිහි කරනවන ඒකට කෙනවා සංඝානුස්සති භාවනා. බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ පුඤ්ඤාභි සන්ද. එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා. ඒ නිසා ජීවිතේ පින් ගංගාවක් රැස් කරගන්න බුදුගුණ සිහි කරන්න. ඔන්න ඔය විදියට බුදුගුණ ගැන තේරුම් ගන්න සරලව. බුදුන් වදින හැම වෙලාම ඒ ගුණවල අර්ථ මෙනෙහි කරන්න. අරහංස ගුණ සම්මා සම්බුද්ධ ගුණේ විද්‍යාචන සම්පන්න බුදුගුණේ සුගත බුදුගුණේ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ බුදුගුණ නම එකින් එක සිහි කරන්න මෙනෙහි කරන්න. ඔබට නැවත නැවත මේ දේශනා අහනකොට සරලව තවත් ඒ බුදුගුණ ගැන තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අපි 9කට කැටි කරලා මේ ඉගෙන ගත්තට මතක තියාගන්න ඒ බුදුගුණේ එක බුදුගුණයක් විස්තර කරන්න පුළුවන් තව ගොඩාක් උදාහරණ උපමේ අරගෙන තව බුදුගුණ ගලපමින්. ඒ නිසයි මේ බුදුගුණ අචින්ත්‍යයි කිය. බුදුගුණ අනන්තයි. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙපමණයි කියලා ගුණ වශයෙන් කැටි කරලා සීමා කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි අනන්ත බුදුගුණ අතරින් අපි අල්ප මාත්‍රයක් හරි අපි ඉතාම ස්වල්පයක් හරි අපි තේරුම් අරගෙන මෙනෙහි කරොත් ඒකෙන් රැස්වෙන විපාකයක් අනන්තයි අප්‍රමාණයි. බුදුගුණ අචින්තය අචින්තයේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පැහැතුනොත් ඒකෙන් ලැබෙන විපාකයක් අචින්තියයි. ඒ නිසා පිංහතුනී ඔබ ඔබේ ජීවිතයත් අපි දන්නවා මේ වෙලා ලෝකෙ පුරා මහා භයානක වසංගතයක් පැතිරීම කාලේ. ලෝක මිනිස්සු හන්ත අසරණ වෙච්ච කාලේ. ඔබ බුදුගුණයක් හරි සිහි කරගන්න පුළුවන්නම් ඔබට අප්‍රමාණ පිනක් රැස්වෙන. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් මරණ මංචකයේ ඔහුට බුදුගුණ සිහි කරගන්න පුළුවන් වුණොත් කරපු දහසක් අකුසල් යටපත් වෙනවා. කරපු දහසක් අකුසල් යටපත් වෙලා බුදුගුණ සිහි කරපු කෙනාට බුද්ධානුස්සති භාවනාවෙන් ඒ පින මතු වෙලා යා සුගති යනවා. මේ වෙලාවේ කෙනෙක් අසරණ වුණොත් ලෙඩක් දුකක් හැදුනොත් ඔබ කළ යුතු දේ ඔහුට බුදුගුණ සිහි කරවන්න. ඔබ ලෙඩ වුණොත් ඔබ බුදුගුණ දන්නවා නම් ඔබ නිතරම බුදුගුණම සිහි කරන්න. බුදුගුණ මනසිකාරයේ මේ දෙන්න. ඔබට විශාල රැකවරණයක් පිහිටක් කුසලයක්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට අපිට අහිමි වේද අපි කවුරුත් දන්නේ. ඒ නිසා අපි වාසනාවන්තයි ලෝකෙ පහළ වෙච්ච කලාතුරකින් ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක් පවතින කාලේ අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ බුදුහාමුදුරුවෝ ගැන අපේ හිත පැහැදුනා. අපිට බුදුගුණ අහන්න හරි ලැබෙනවා. හිත පහදව ගන්න ලැබෙනවා. දෑත් එකතු කරලා බුදුන් අදින්න පිනක් අපිට ලැබුණා. ඒ වගේම ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා, ධර්ම දානමේ පින්කම් කරනවා. මේ රැස් කරගන්න සියලු පින් ඔබ හැම දිනාටමත් ඔබේ ඥාති හිත මිත්‍රාදී සියලු දිනාටමත් නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරපත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ පදිංචි ටී.කේ. ප්‍රේමදාස ප්‍රියංගා තල්පාවිල රවිංගා පෙරේරා සහ ශ්‍රී ලංකාවේ පදිංචි නර්මදා විජේසිංහ උපේක්ෂිකා කෞශල්‍ය බණ්ඩාර කියන මේ පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඒ හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
එයාගේ අරමුණ තමයි වසර 21කට පෙර ජූනි මාසයේ 10 වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු පාගොඩ පළවෙනි හරස් වීදියේ පදිංචිව සිටි ආර් ප්‍රේමදාස මහත්මියට ආදරණීය භාර්යාවට මෑණියන්ට තම අත්තම්මාට පින් අනුමෝදන් කිරීමේ දරුවන්ගේ මුණුබුරන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් මේ මෑණියන් ඇතුළු සංසාරගත පරම්පරාගත සියලු මියගේ ඥාතීන් සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. අතිගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපිටත් ආශිර්වාද කරනවා. මේ පින්වතුන් ඒ වගේම සුජීවත්ව සිටින ටී.කේ. ප්‍රේමදාස මහත්මයා, තොස්ලින් බොතේජු, ඒ වගේම මහත්මිය සහ සියලු ඥාතීන්ට සුජීවත්ව ඉන්න පවුල්වල හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාදය. ඉතින් එහෙමනම් ටී.කේ. ප්‍රේමදාස මහත්මයා, ප්‍රියංගා තල්පාවිල මහත්මිය, රවිංගා පෙරේරා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි මේ පින්වතුන්, ඒ වගේම ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින නර්මදා විජේසිංහ, උපේක්ෂිකා, කෞශල්‍ය බණ්ඩාර කියන මේ හැම දෙනාමත්, ඔබ හැම දෙනාමත්, ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාමත්, කලඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ දරුවන් හැම දෙනාම අපේ Facebook පිටුව, YouTube channel ඔස්සේ මේ දේශනා ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ලක්ෂ සංඛ්‍යාත හැම දෙනාටමත් අප්‍රමාණ බුදු ගුණ සිහි කරගෙන, බුද්ධානුස්සතියම වඩාගෙන, අප්‍රමාණ පින්දහම් රැස් කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.